මම ඔයගොල්ලන්ට අර බෝඩ් එකක් අරගෙන පෙන්නවා දැන් මේ කොටස් කොහෙද තියෙන්නේ පරිගණකයක මේ කොටස් ප්‍රොසෙසර් එක hard drives main memory cache මේවා කොහෙද තියෙන්නේ කියලා විස්තර සලකා බලද්දී අපි RAM එක අපිට විශේෂිතයි එතකොට ඇයි මේකට RAM එක කියන්නේ RAM එකේ data access කරන්න method එක මොකක්ද RAM වර්ග මොනවද කියන එක අපි ඉගෙන ගත්තා මොනවද අපි ඉගෙන ගත්ත RAM වර්ග මූලික වශයෙන් දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා මොනවද මූලික තාක්ෂණ අනුව static and dynamic ස්ථිතික සහ ගතික කියලා. එතකොට static වර්ග වල RAM වල මූලිකම semiconductor නැත්නම් transistors base කරගෙන හැදිච්ච RAM එකක් තමයි static RAM කියන්නේ. අනිත් එක dynamic RAM එතකොට transistors plus විශේෂයෙන්ම capacitor කියන ධාරිත්‍රක යොදාගෙන සකස් කරන RAM වර්ගයක්. එතකොට මේ වර්ග දෙක තමයි මූලික වශයෙන් තියෙන්නේ. නමුත් මේ වගේ එතකොට වෙළඳපොලේ ඔයගොල්ලෝ දකින්න පුළුවන් එකිනෙක generation right. එතකොට dynamic කියන ඒවා මොකක්ද අපි දන්නවා විවිධ නම් වලින් තියෙනවා right. dual data line dual DDR SDRAM 3 4 ඒ වගේ නම් වලින් අපිට දැක ගන්න පුළුවන්. එතකොට විවිධ තාක්ෂණ වල. අපි කිව්වා විශේෂයෙන්ම cost එක පිරිවැය සහ අනිකුත් size එක ඒ වගේ සාධක බලනකොට අපි විශේෂයෙන්ම dynamic RAM පාවිච්චි කරනවා පරිගණක යන්ත්‍රවල right. ඊට පස්සේ ඔය ටික අපි කතා කරා. ඊට අමතරව අපි කතා කරා ROM කියන එක. විශේෂයෙන්ම මම මේ සාරාංශයක් කරන්න කලින් කරපු පරිගණකවල මතක ගැන කතා කරද්දී මතක ප්‍රධාන දෙකයි primary and secondary කියලා. එතකොට මේ ඔක්කොම අපි මේ primary මතකයේ තියෙන කොටස් තමයි අපි මේ කතා කරන්නේ. විශේෂයෙන් මතකවල ඔයගොල්ලෝ පොත්පත්වල මේ read only ROM කියන එකක් දාලා තියෙන්නේ temporary මතක තියෙන පැත්තටම තමයි. නමුත් ROM කියන එක අපි විශේෂයෙන් ඉගෙන ගත්තා ROM chips අපි temporary දේවල් తాවකාලික දේවල් නෙවෙයි ස්ථිර දත්ත තොරතුරු ගබඩා කරන්න තමයි පාවිච්චි කරන. විශේෂයෙන්ම calculators වල වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ 1 minute එතකොට read only memory එක එතකොට ටස් වල වෙන්න පුළුවන් TV ඇතුළේ වෙන්න පුළුවන් වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ හැම එකක් ඇතුළේද මේ read only memories කියන ඒවා තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නා කම්පියුටර් එකක් start වෙද්දී start වෙන්න අවශ්‍ය වෙන BIOS කියලා කියන්නේ basic input output operation ඒ සම්බන්ධ instructions මේ වගේ ROM chip වල තමයි ගබඩා කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේක බලන්න පුළුවන් ඔය කම්පියුටර් එක ස්ටාර්ට් වෙනවත් එක්කම ඔය ෆන්ක්ෂන්ස් කී තියෙන F1 F2 F3 ඒ වගේ කීස් ගහලා බලා ගන්න පුළුවන්. නමුත් ඒක කරන්න එපා settings වෙනස් වෙන්න පුළුවන් මැෂින් එකේ. එතකොට ROM chip වල තමයි ඒවා දාලා තියෙන්නේ. එතකොට මේ ROM chips විශේෂයෙන්ම access කරන්නේ අපි කිව්වා parallel කියන්නේ මේ randomly නෙවෙයි sequentially නේ අනුපිළිවෙලකට තමයි access වෙන්නේ. හරි එතකොට වැදගත්ම දේ තමයි අපි එතකොට මේව කම්පියුටර් එක මොනවද මේ ROM chips වල ගබඩා කරන්නේ. ඒතර ROM chips වර්ග ගොඩක් තියෙනවා. ඒකත් අපි ඉගෙන ගත්තා. දැන් මේක ඔයගොල්ලෝ මතක ඇති හිටියනම් version එක programmable ඒවා තියෙනවා, erasable ඒවා තියෙනවා, electronically erasable. එතන මේ විවිධ වර්ග ගැන මම හැඳින්වීමක් කරා. ඊට පස්සේ අපි කතා කරා storage. කම්පියුටර් එකක අර අපි කලින් කතා කරපු හැම එකක්ම අපි දන්නවා මොනවද තිබ්බේ මේ తాවකාලිකනේ temporary memory temporary
නමුත් පරිගණකයේ අපි දන්න කම්පියුටර් අපිට දත්ත ස්ථිරව ගබඩා කරලා තියාගන්න. උදාහරණයක් වශයෙන් මෙහෙයුම් පද්ධතිවල ෆයිල් අපි ඉස්සරහට ඉගෙන ගන්න මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඒත් එක්කම ෆොටෝස් ඩේටාස් මේ හැම තියෙන ඩේටා හැම එකක්ම අපිට ස්ථිරව ගබඩා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ ස්ථිර ගබඩා පවත්වාගෙන යද්දී අපිට විශේෂයෙන්ම මාධ්‍ය ගබඩා මාධ්‍ය විදිහට ඩිස්ක් වල එකිනෙක මීඩියාස් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ ස්ටෝරේජ් සිස්ටම් කියනවා අපිට මේ ස්ටෝරේජ් සිස්ටම් හැදිලා තියෙන ආකාරය තාක්ෂණය වර්ග කිහිප මැග්නටික් ආකාරය ඒවා තියෙන ඔප්ටිකල් ආකාරය තියෙනවා. අපි මැග්නටික් ඒවට උදාහරණ කිව්වා ඔප්ටිකල් ඒවට උදාහරණ කිව්වා. ඒත් අමතරව මේ සොලිඩ් ස්ටේට් කියන එක වර්තමානයේ අපි බහුලවම පාවිච්චි කරන්නේ මේ සොලිඩ් දැන් ඔයගොල්ලෝ දන්නවා SSD කාඩ් ඒත් එක්කම hard drive SSD hard drive pen drive USB drive ඔය ඔක්කොම අයිති වෙන්නේ මේ solid state. ඒතර මේ වගේ තියෙන නිසා මේ අනිත් මාධ්‍යන් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වෙමින් තියෙන නමුත් වර්තමානයේ මේ we couldn't continue it so sorry මේ වගේ මම හැඳින්වීමක් කරා magnetic tape magnetic disk optical storage CDs DVD CD පාවිච්චි කරනකොට DVD පාවිච්චි කරනකොට මොනවද සිද්ධ වෙන දේවල් අපි පාවිච්චි කරනවද ඒක හොඳද නරකද ඔය ටික අපි කතා කරලා right ඒත් එක්කම අපි ඉගෙන ගත්ත විශේෂයෙන්ම මේ ක්‍රයිටේරියා කියන්නේ අපි විශේෂයෙන්ම දැන් මේ පරිගණකනේ අපි දන්නවා ඔගොල්ලෝ විවිධ වර්ගයේ ආයතනික භාවිත පරිගණක ගැන ඉගෙන ගත්තා. ඒත් එක්කම පුද්ගල භාවිත. දැන් ලැප්ටොප් පරිගණක වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් පරිගණක වෙන්න පුළුවන්. ඒත් එක්කම මොබයිල් ෆෝන්ස් වෙන්න පුළුවන්, ටැබ් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් වෙන්න පුළුවන්, right? එහෙම නැත්නම් ආයතනික එතකොට ඔය කියනවා පුද්ගල භාවිත පරිගණක, right? එතකොට මේ පරිගණක වල අපි ඉවැලුවේට් කරන්න විශේෂයෙන්ම අපි කලින් බැලුවා RAM එක ගැන අදහසක්. ඒත් එක්කම processors ගැනනේ විශේෂයෙන්ම CPU එක ඊට අමතරව GPU ඒ වගේ processors ගැන අපි සලකලා බැලුවා. ඊට පස්සේ දැන් ඊළඟ එක තමයි memory එක බැලුවා. ඊට පස්සේ මේ storage එක, access mode එක, time එක, capacity එක, type එක ඔය වගේ දේවල් අපි විශේෂයෙන්ම පරිගණකවල සලකා බලනවා. ඊට පස්සේ අපි කතා කළා විශේෂයෙන්ම දැන් ඔය මෙමරිය සහ CPU කියන කොටස් දෙක right මේක අපි කලින් කතා කරා මම ඔයගොල්ලන්ට සාරාංශ කරන්නේ මෙමරිය සහ CPU අපිට අවශ්‍ය වෙන්නේ කම්පියුටර් සිස්ටම් එකක ප්‍රොසෙස් කරන්න නේ අපි සකසනේ අර දත්ත ආදානයේ පරිගණක පද්ධතියක අපි ඉගෙන ගත්තා සාමාන්‍ය පද්ධතියක් කියන එක පද්ධතියක් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දත්ත ඉන්පුට් කියන එකක් වෙන එකට අපි කියනවා ආදානය කියලා ඉන්පුට් ඊට පස්සේ process සහ output right output. එතකොට මෙන්න මේ අපි ඔය කතා කරපු කසනේ GPU එක memory ඔය හැම දෙයක්ම අපිට අයත් වෙන මේ සකසන ක්‍රියාවලියට. ඊට අමතරව දත්ත අපි දෙන්න ඕනේ පරිගණකයට තොරතුරු හදන්න නම් දත්ත දෙන්න ඕනේ දත්ත දෙන්න ඕනේ. එතකොට දත්තත් විවිධ ආකාරයෙන් දෙනවා. අපි දත්ත වර්ග කිහිපයක් ඉගෙන ගත්තා. සාමාන්‍ය පරිගණකයකට ඇතුළත් කරන දත්ත මූලිකම ආකාරයෙන් ආකාර කිහිපයක් අපි ඉගෙන ගත්තා. මොනවද ඒ ආකාරය? කියන්න බලන්න අපි මුල්ම දේශනාවලදී ඉගෙන ගත්තා. මොනවද ඒ දත්ත ආකාර? එකක් වෙන්න පුළුවන් text නේද? text අපිට කියන text. එහෙම නැත්නම් අපි ඒකට කියනවා alpha numeric data. alpha numeric data කියලා right? text එහෙම නැත්නම් alpha numeric data කියලා කියනවා right අනිත් එක text එක මේ type කරන අකුරු right අනිත් වර්ගය මොනවද කියන්න බෑ දැන් මතකෙන් කියන alpha numeric data අකුරු වෙන්න පුළුවන් ඉලක්කම් අනිත් එක video audio image ඔය තුනනේ ඔය හතර තමයි අපි සාමාන්‍ය පරිගණකයකට කරන්නේ එතකොට මේ input කරන්න එකිනෙක වර්ගය ඉන්පුට් කරන්න එකිනෙකට වෙනස් උපකරණ තියෙනවා right මේ උපකරණ ගැන අපි කතා කළා පළවෙනි එක තමයි මොනවද keyboards එතකොට keyboards අපි පෙන්නුවා සාමාන්‍යයෙන්
විශේෂයෙන්ම කීබෝඩ් ඇල්ෆානියුමරික් මේ කීබෝඩ් එකක සාමාන්‍ය අපි ඉදිනදා පාවිච්චි කරන කීබෝඩ් එක මොන වගේ කීබෝඩ් එකක්ද අපි කියන්නේ? එදිනෙදා පාවිච්චි කරන කීබෝඩ් මොකක් කියලාද අපි කියන්නේ? QWERTY. right QWERTY keyboard right ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වා හොයන්න කියලා වෙනත් keyboard type. දැන් මේ QWERTY කියන එක පෙන්වන්න එතන QWERTY board ඉතින් keyboard layout එක ඔයගොල්ලෝ බැලුවොතින් images මේක පෙන්වන්න නැති මම මේක ගන්න I'll show you right එතකොට මේ ඔයගලන්ට මේක පේනවා නේද මේ QWERTY type keyboard එක. ඒතර ඔයගලන්ට මේක අපි මෙතන මේ උඩම තියෙන අකුරු set එක බලන්න. මෙතන ඔයගලෝ නිකන් keyboard එක බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ F කියන අකුර තියෙන F අකුරයි J කියන අකුරේ F අකුරයි J කියන අකුරේ නිකන් අල්ලලා බලන්න නිකන් keyboard එකේ පොඩි නිකන් dot දෙකක් වගේ තියෙනවා. ඒ කියන්නේ අර touch එකෙන් අපිට S2 වහගෙන වුණත් මේ keyboard එකේ අකුරු කියන්නේ මේ keyboard එක touch කරලා අපිට හිතගන්න පුළුවන් මේ අකුර මොකක්ද කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ කියලා මේ keyboard එක දිහා බලන්නේ නැතුව අපිට පුළුවන් type කරන්න. right? එතකොට ආකාරයට මේක organize කරලා තියෙන්නේ. මේ අක්ෂර F එකයි දැන් මේකේ සමහරට Q Z වගේ ඒවා මේ බලන්න F අකුරෙන් ඈත ගොඩක් තියෙන්නේ. ඒකට ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර එන විදිහට තමයි මේක ඕගනයිස් කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ බලන්න මේ තව ලේඅවුට් දැන් මේ වගේ එකක් I just search දැන් මේක බලන්න. දැන් අපි ඔයගොල්ලෝ ගොඩාක් ඔයගොල්ලෝ දැක්කලා ඇති QWERTY layout මේක වෙනත් layout එකක්. අපිට ගන්න පුළුවන් අපි කීවා මේ right පැහැදිලි නේද ඔයාලට මේක වෙන ආකෘතියක්. ඒතකොට අපි ගොඩක්ම පුරුදු වෙලා තියෙන QWERTY එකට නිසා මේකට අපි යන්නේ නැහැ. ඒතකොට මම ඔයාලට පොඩි මේ අනෙක් ක්ලාසස් වලත් දෙන්න මට ඔයගොල්ලන්ට ඒක එක්සර්සයිස් එක දෙන්න අමතකුණා. ඔයගොල්ලෝ දැන් ෆස්ට් ඉයර් නිසා මේ බලන්න නිකන් මේ ටයිප් කරනකොට ඔයගොල්ලෝ ටයිප් කරනකොට ඔයාලට පුළුවන් දැන් මේක මුලින් ඉඳන්ම පුරුදු වෙන්න. ඔයගොල්ලෝ කම්පියුටර්ස් වලට ගොඩක් හොයලා නැත්නම් ඔයාලට පුළුවන් නිකන් මේ බලන්න මේ එක්සර්සයිස් කියලා ගහන්න බෑ. එතකොට එනවා ඔයාලට මේ ඕක හුරු කරගන්න ඇඟිලි හුරු කරන මුල්ම සාමාන්‍ය දෙන කම්පියුටර් ප්‍රැක්ටිකල් එකේ දෙන එක්සර්සයිස් එක. ඔයගොල්ලෝ මේක චුට්ටක් නිකන් නිවාඩු පාඩුවට ඉන්න වෙලාවට බලන්න. මෙන්න මේ වගේ ඔන්ලයින් තියෙනවා. ඔයාලගේ ඇඟිලි ටික හුරු කරගන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් පොඩක් හුරු වෙලා ඇත්තේ. නමුත් ටයිපින් මට සාමාන්‍ය ප්‍රැක්ටිකල් ක්ලාස් වලදී ළමයි පාවිච්චි කරන අඩුයි. දැන් මේක ඔයගොල්ලෝ මේක keyboard එක දිහා බලන්නේ නැතුව ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එක පේනව නේද? මේක හොඳට පුරුදු වෙන්න right පුරුදු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඉබේටම ටයිපින් ස්පීඩ් එක වැඩි කරගන්න. එතකොට ඕක ඉස්සරහට ඔයගොල්ලන්ට ওই ස්කිල් එක වැදගත් වෙනවා. මේ වගේ තියෙනවා ටච් ටයිපින් එක්සර්සයිසස් බලන්න මම අනිත් ක්ලාස් එකේ දුන්නා. මොකද ඔයගොල්ලෝ IS නිසා ඔයගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම මුලින්දම්ම පුරුදු වෙන්න ඕනේ right. දැන් පුරුදු වෙන කවුරු හරි කෙනෙක් ටයිප් කරනවා ඇති. ඒගොල්ලෝ එතකොට කන්ටිනියු කරන්න. දැනට කීබෝඩ් එක දිහා බලලා ඔයගොල්ලෝ ටයිප් කරන අය ඉන්නවනම් මේක අනිවාර්ය නෑ. නමුත් මේක හුරු වෙන්න. මොකද හුරු වෙනකොට ඔයගොල්ලෝගේ ටයිම් එක ඉතිරි කරගන්න පුළුවන් ඔයාලට ඔය ටයිප් කරන වැඩවල. හරි. ඒක ඇඩිෂනලි දෙයක් right. මේක ඔයගොල්ලෝ සර්ච් කරලා තියාගන්න. හරි. එතකොට අපි ඉගෙන ගත්තා keyboards ගැන. layouts වර්ග තියෙනවා. ඒ වගේ එකිනෙක ආවේනික දේවල් ගැන ඉගෙන ගත්තා. ඊළඟට ඔය keyboard එක ගත්තොත් මට තව දෙයක් කියන්න බැරි වුණා ඔයගලන්ට මෙන්න මේක give me 1 minute. මෙන්න මේ keyboard එකේ
So what was happening? Right. මේ keys දැන් ඔයගොල්ලෝ practice class එකේදී කරලා ඇති මම සාමාන්‍ය මේක check කරන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක සිද්ධ වෙනවා ඉතින් බලන්න මෙතන ඔය උඩ තියෙන functions key කියලා functions right functions key විශේෂයෙන්ම ඔය විශේෂ functions වලට අපි පාවිච්චි කරනවා දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම පේනවා Wi-Fi enable disable කරන්න presentation එක start කරන්න off කරන්න ඒත් එක්කම ඔයගොල්ලෝ විශේෂයෙන් ගත්තත් ඉම touch pad එක enable disable අන්න ඒ වගේ functions mute කරන්න unmute කරන්න අන්න ඔය වගේ දේවල් වලට functions keys පාවිච්චි වෙනවා right මේකේ keys පෙන්නලා නැහැ මේ F1 F2 F3 කියලා තියෙන්නේ ඔයගොල්ලෝ බලන්න ඔයාලගේ මේ යට තියෙන එකේ තියෙනවා මෙන්න මේ keys right ඒත් එක්කම ඔයගොල්ලන්ට පේන මෙතන මේ ඊළඟ වර්ගය numeric keys තියෙනවා ඊට පස්සේ බලන්න control වලට ඊට පස්සේ වගේ keys shift මේවා අපි පාවිච්චි කරන මොනවටද ඔය mouse එක select කරන්න ඒත් එක්කම ඒ වගේ දේවල් වලට help කරන්න දැන් අපි දන්නවා section wise section select කරන්න අපි control එකයි mouse එකයි පාවිච්චි කරනවානේ shift එකයි mouse එකයි පාවිච්චි කරනවා අන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා ඊට අමතරව බලන්න මේ arrows keys තියෙනවා ඉහළ පළමු වෙන්න ඒත් එක්කම අපිට පුළුවන් පාවිච්චි කරන්න මේකේ තියෙනවා බලන්න screen right ඒ වගේ විශේෂිත keys තියෙනවා lock escape pause ඒ වගේ විශේෂිත තියෙනවා right මේ ටික ඔයගොල්ලෝ practicals වලදී බලනවා ඇති දකින්න ඇති මම මෙතනදී මතක් කරා right ඒ ටික ඔයගොල්ලෝ බලා ගන්න right හරි ඒතර මේකත් මම හැඳින්වීමක් කළා මොකද now keys එතකොට දැන් මේ keys මෙහෙම තියෙනවා පුළුවන් වෙන්න ඕනේ මේවා ඒ තැන්වලදී පාවිච්චි කරන්න right ඒත් අපි ඊළඟට ඉගෙන ගත්තා pointing devices මේ pointing devices මෙන්න මේවයි කියලා අපි කියවා. ඒතර pointing devices ඇයි අපි පාවිච්චි කරේ? විශේෂයෙන්ම අපි දැක්කා දැන් අතීතයේදී විශේෂයෙන්ම දැන් ඔයගොල්ලෝ ඉස්සරහට වැඩ කරයි ඔය Linux shells වල එහෙම. ඒතර කම්පියුටර් සාමාන්‍ය මේ ඔයගොල්ලෝ දැකලා ඇති දැන් මේ දැන් තියෙන ආකාරයේ graphical user interfaces නෙවෙයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ කම්පියුටර් එක බැලුවොත් graphic නේ මේකේ icons තියෙනවා, desktop එකක් කියලා තියෙනවා, windows කියලා තියෙනවා. ඒත් එක්කම pointers නේ point menus තියෙනවා. ඒතකොට මෙන්න මේවා අපිට mouse එක පාවිච්චි කරලා select කරන්න, drag කරන්න, double click කරන්න ඔය වගේ දේවල් කරන්න. ඒතකොට දැන් කලින් තිබුණු computers ඔයගොල්ලෝ මේ Windows එන්න කලින් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ දැකලා computer CMD කියලා ගහන්නකෝ බලන්න ඔයගොල්ලෝ. CMD කියලා ගහුවොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ screen එකක්. මේවට අපි කියනවා shell එකක් කියලා කියන්නේ. දැන් මේක නම් Microsoft අපි කියනවා command prompt එක කියලා කියන්නේ මේ DOS command prompt එක කියලා කියන්නේ. මේ වගේ තමයි තිබිලා තියෙනවා. graphic මොකුත් ඇවිල්ලා නැහැ. ඒකට මේකේ ඔයාලට මතක තියාගෙන තමයි ගහන්න ඕනේ. දැන් අපි හිතමු මේක commands folders බලන්න මේවා commands මතක තියාගෙන අපි ගහන්න ඕනේ. එතකොට ඉලා තියෙන්නේ right නමුත් වර්තමානයේ ඔයගොල්ලන්ට පේනවා computers තොතින් අපිට පුළුවන් කරන්න double click වගේ graphical user. එතකොට මේ graphical user ආකාරය සිද්ධ වන input දෙන්න අපි විශේෂයෙන් පාවිච්චි කරනවා කියලා කිව්වා pointing pointing devices right now here pointing if we talk about pointing devices it talk about the different type of pointing devices no mouse trackball light pen joystick touch screen එතකොට ඔයාලට මේ mouse එක සහ touch screen අපිට හුරු පුරුදුනේ laptop නම් සාමාන්‍යයෙන්
මේකට තියෙනවා ටච් පෑඩ් එකක් කියලා. ඊට අමතරව මේ ට්‍රැක් බෝල්ස් ලයිට් පෙන්ස් මේ වගේ දේවල් පාවිච්චි කරනවා විශේෂ මේ ඩිවයිසස් වල. මේක ඒකට ගියේ මවුසස් මවුස් කිහිපයකින් වලින් දකින්න පුළුවන් විශේෂයෙන්ම ඔප්ටිකල් මවුස් වර්තමානයේ අපි දකිනවා මැකනිකල් වර්ගයේ මවුසුත් තියෙනවා. ඒකට ඔප්ටිකල් එකක් මැකනිකල් එකක්ද කියන එක හඳුනාගන්නේ අපි කොහොමද කියන එක ඉගෙන ගත්තා. විශේෂයෙන්ම අපිට බැලුවොත් පේනවා මේක නිකන් මූවින් බෝල් එකක් තියෙනවා නම් ඒකට අපි කිව්වා මැකනිකල් නේ යාන්ත්‍රික කොටස් තියෙන මවුස් එකක්. ඒකට අපි කියනවා යාන්ත්‍රික මවුස් එකක් කියලා. ඒත් එක්කම මේක ඇතුලේ ඔයගොල්ලන්ට අනිත් පැත්ත බලනකොට පේනවා නම් නිකන් ආලෝකය වගේ LED බල්බ් එකක් වගේ ඒකකට අපි කියනවා ඔප්ටිකල් මවුස් එකක් කියලා. විවිධ තාක්ෂණ දෙකක් වර්තමානයේ මැකනිකල් ඒවා බොහොම අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. මේ ඔප්ටිකල් මවුස් තමයි බහුලව දක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කළා ඔයගොල්ලන්ට මතක ඇති මේ ස්කෑනින් ඩිවයිසස්. අපි කලින් කතා කරා පරිගණක පද්ධතියකට ටෙක්ස්ට් data add කරන්න පුළුවන් කීබෝඩ් වලින් ඇල්ෆා නියුමරික් වගේ data. ඒත් එක්කම සිලෙක්ෂන් වගේ කරන ඒවා මෙනු සිලෙක්ෂන් පොයින්ට් කරන ඒවා ඩ්‍රැග් කරන ඒවා අන්න ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් මොකෙන්ද මේ මවුස් ජොයිස්ටික් ඒ වගේ ලයිට් පෙන් වගේ පොයින්ටින් ඩිවයිසස් වලින්. ඊට අමතරව අපිට අර කතා කරපු තුන්වෙනි වර්ගයේ කියන්නේ ඊළඟ තවත් දත්ත වර්ග තියෙනවා විශේෂයෙන් මොනවද? ඉමේජ් කියන ඒවානේ. ඉමේජ් කියන කැටගරි එකේ තියෙන දත්ත පින්තූර ෆොටෝ චිත්‍ර සටහන් අන්න ඒ වගේ දේවල් අපිට පරිගණකයට ආදාන ඉන්පුට් කරන්න අපිට විශේෂිත උපකරණ පාවිච්චි කරන්න ඕනේ. ඒවට අපි ස්කෑනින් ඩිවයිස් කියලා. ස්කෑනින් ඩිවයිස්. ඒකට ස්කෑනින් ඩිවයිස් විශේෂයෙන් ස්කෑනින් ඩිවයිස් තියෙනවා. ඒකට ස්කෑනින් මත් වැදගත් සාධකයක් තමයි මොකක්ද? රිසොලූෂන් එක කියලා කියන්නේ. රිසොලූෂන් එක කියන එක ඉගෙන ගත්තා. ඒක අපි DPI රේට් එකක් කියලා කිව්වා. ඒතකොට DPI රේට් එක අපිට ඉතාමත් වැදගත්. විවිධ වර්ගයේවා තියෙනවා. ඒ විශේෂයෙන්ම අපි භාවිත කරනවා කිව්වා මොනවාද? අපි භාවිතා කරන්නේ අපිට මේව හෑන්ඩ් හෙල්ඩ් ඒවා දැක ගන්න පුළුවන්. ඔය මේ රිසොලූෂන් එක ගැන අපි කතා කරා. හෑන්ඩ් හෙල්ඩ් වගේ ඒවා අපිට දැක ගන්න පුළුවන් කියලා කිව්වා. මේ වගේ තාක්ෂණයන් ගැන කතා විවිධ ඒවා තියෙනවා කියලා කීවා. හෑන්ඩ් හෙල්ඩ් වගේ විශේෂයෙන්ම සුපර් මාකට් වල වගේම බාකෝඩ් රීඩ් කරන්න මේ හෑන්ඩ් හෙල්ඩ් වර්ගයේ ස්කෑනර්ස් පාවිච්චි කරනවා කියලා කීවා. ඒකම අපිට බහුලවම එදිනෙදා ඔයගොල්ලෝ ගෙවල් වල එහෙම නැත්නම් ඔෆිසස් වල තියෙනවා නම් මේ ෆ්ලැට් බෙඩ් වගේ ස්කෑනර්ස් තමයි ගන්න පුළුවන්. ෆ්ලැට් බෙඩ් මෙන්න මේ වගේ එකක් රයිට්. ඩවුන්ලෝඩ් ඉන්ටර්නෙට් එකේ හොයන්නකෝ බලන්න. දේ තමයි දැන් මේ වර්තමානයේ අර ඔයගොල්ලෝ අහලා ඇති all in one printers කියලා තමයි එන්නේ. කියන්නේ printer එකයි scanner එකයි machine එකයි ඔය ඔක්කොම එක තමයි වර්තමානයේ එන්නේ. ඒකට all in one කියලා තියෙන්නේ. ඒකට මෙන්න මේ වගේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැක්ලා මෙන්න මේ බෙඩ් මේ වගේ ඒවා තමයි අපිට දැක ගන්න පුළුවන්. මේක flat bed scanner එක. මේක ඇතුලේ පේපර් එක තියලා ඔයගොල්ලන්ට පුළුවන් ස්කෑන් කරන්න. විශේෂයෙන්ම මහාක් වෙලාවට මේ ස්කෑනර්ස් වර්තමානයේ තියෙන වයර්ලස් ඒ කියන්නේ Wi-Fi වලින් වැඩ කරන Bluetooth විශේෂයෙන් Wi-Fi වලින් වැඩ කරන වයර්ලස් ඒවා සහ වයර් කනෙක්ට් කරලා වයර් හරහා වැඩ කරන ස්කෑනර්ස් තියෙනවා. විශේෂයෙන්ම ස්කෑනර් එක පරිගණකයට සම්බන්ධ කරනකොට ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්සරහට softwares වලදී කතා කරනවා අපි පාවිච්චි කරන්න ඕන මොනවද? මේ ස්කෑනර් එකත් එක්ක අපිට CD එකක් හම්බ වෙනවානේ. එහෙම නැත්නම් ඔය ස්කෑනර් එකේ තියෙන වෙබ් පේජ් එකකින් අපිට ඒ ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා ගන්න ඕනේ රයිට්. එතකොට මේ වගේ දේවල් අපි කතා කළා. ඔයගොල්ලෝ ප්‍රයෝගිකව සමහරක් වෙලාවට මේවා අත්දකින්න ඒවා එක්ස්පීරියන්ස් එක ගන්න රයිට්. අපිට ලැබ් එකේ ඇතුලේ මේක ඔයගොල්ලන්ට ගන්න තිබුණා. නමුත් ලැබ් එකට තාම යන්න අවස්ථාවක් නැති නිසා මේ ටික අපි හරි මෙහෙම බලාගෙන යමු රයිට්. එතකොට ඊට අමතරව අපි තියෙන papers large papers වගේ paper rolls වගේ ඒවා ස්කෑන් කරන drum scanners කියලා තියෙනවා.
ඊපස්සේ ස්ලයිඩ් ඔය නෙගටිව් ෆිල්ම් නෙගටිව් වගේ ඒවට ස්කෑනර්ස් කියලා ඉගෙන ගත්තා. ඩ්‍රම් ස්කෑනර්ස් ඊට අමතරව අපි ඉගෙන ගත්තා විශේෂයෙන්ම ඔය වර්තමානයේ කම්පියුටර්ස් මේ ස්කෑනර්ස් එක ස්කෑනින් ඩිවයිස් වල එක එනවා මේ OCR කියලා. OCR ඩිවයිස් කියන්නේ වර්තමානයේ වෙනම නෙවෙයි බොහෝ වෙලාවට ස්කෑනර් එකත් එක්කම හම්බෙන මෘදුකාංග. හරි මේ මෘදුකාංග හරහා පුළුවන් අපිට දැන් අර මම ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නයක් ඇහුවොතින් ස්කෑනර් එකක් හරහා දැන් අපිට ලැබෙන දැන් අපි ටයිප් කරනවා කියමුකෝ. ඔයගොල්ලෝ Microsoft Word වලින් හරි මොකකින් ටයිප් කරනවා. එතකොට අපිට ලැබෙන data එක exe වර්ග එකක්. එහෙම නැත්නම් docx වගේ ෆයිල් එකක්. හැබැයි ඔයාලා දන්නවා විශේෂයෙන්ම ඔයාලා දන්නවා දැන් මේ ස්කෑනර් එකකින් ස්කෑන් කරොත් අපිට ලැබෙන ෆයිල් එක මොනවද? ගොනුවේ වර්ග ඉමේජ් ෆයිල් එකක්. ඉමේජ් ෆයිල් එකක් එක්ක වෙන්න පුළුවන්. කම්පියුටර් එක ඔයගොල්ලෝ දන්නවා නිකන් ෆෝන් එක බලන JPG නේ. JPG ෆයිල් එකක්. එහෙම නැත්නම් PNG pin grid එකක්. එහෙම නැත්නම් මේක dot matrix එකක් වගේ bitmap එකක්. BMP ෆයිල් එකක්. BMP dot matrix නෙවෙයි BMP bitmap image එකක්. ඒතකොට මේ වගේ ෆයිල් වලින් එන්නේ. ඒකට මේ ෆයිල් සාමාන්‍ය අපි දන්නවා එඩිට් කරන්න බෑ නේද? එඩිට් කරන්න වෙන්නේ ඔයගොල්ලෝ ෆොටෝ එඩිට් කරන විදිහට එඩිට් කරන්න වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේවා එඩිට් කරන්න නම් දැන් මේක ඇතුලේ තියෙන මේ image file එක ඇතුලේ text තියෙනවා අකුරු ලියලා තියෙනවා මෙන්න මේවා text විදිහට පරිවර්තනය කරන්න. ඒත් මේ පරිවර්තනය කරන්න මේ optical recognition device තියෙනවා කියලා අපි කීවා right. නිකන් online උනත් තියෙනවා. ඔයගොල්ලන්ට Google search කරන්න බලන්න JPG into text කියලා. එතකොට පුළුවන් ඔය ඔයගොල්ලෝ අතින් ලියන hand write වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න එහෙම නැත්නම් පොතක chapter එකක් වෙන්න පුළුවන් scan කරපු එකක් search කරගන්න පුළුවන්. මට තියෙන OCRs අමතරව මේ වගේම OMR device කියන optical mark recognition කියන විශේෂිත devices OMR device අර MCQ question mark කරන්න අන්න ඒ වගේ වලට පාවිච්චි කරනවා right. scanners වර්ගයක්. අනිත් එක MICR අර විශේෂයෙන්ම බැංක් වල checks වල එහෙම scan කරන්න පාවිච්චි කරන scanners. ඊට අමතරව digital camera අපි ඉගෙන ගත්ත දැන් ඔයගොල්ලෝගේ ෆෝන් වලත් තියෙනවා. ඊට අමතරව separate laptops වලත් තියෙනවා. ඔයගොල්ලෝ separate ගන්න පුළුවන්. ඒකට මේවත් image ආකාරයෙන් නැත්තම් විශේෂයෙන්ම වීඩියෝ ආකාරයේ තියෙන data අපි දැන් ස්කෑනර් එකකින් නම් අපිට පුළුවන් ඉන්පුට් කරන්න image එකක් නේ. තනි image එකක්. එහෙම නැත්තම් වෙන. නමුත් අපිට මේ වීඩියෝ කැමරා වලින් පුළුවන් වීඩියෝ ආකාරයේ තියෙන දත්ත පරිගණකයට ඇතුළත් කරන්න right. ඇතුළත් කරන්න දැන් වීඩියෝ ක්ලිප් එකක් එහෙම නැත්නම් වීඩියෝ රෙකෝඩ් එකක් විදිහට ඇඩ් කරන්න පුළුවන් අපිට මේ ඩිජිටල් කැමරා හරහා. පැහැදිලි නේද? විවිධ වර්ගයේ ඉන්පුට් සහ ඒවා පාවිච්චි කරන කැමරා. ඒකට විශේෂයෙන් මේ කැමරාස් වලදී අපි කැමරාවකක් තියෙනවා නේද? මේ අපි කතා කරන්නේ lens එකේනේ මෙගා පික්සල් ගාන කීයද? අන්න ඒ වගේ සාධක තියෙනවා. ඒතකොට මේක අනුව pictures වල quality එක වැඩි වෙනවා right. ඒකට විශේෂයෙන්ම එකිනෙක උපකරණ තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ අර ප්‍රැක්ටිකල් වලදී කරනවා text document edit කරන්න වෙනම software, image edit කරන්න වෙනම software. විශේෂයෙන්ම text වලට නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා Microsoft Word එහෙම නැත්නම් OpenOffice Writer ඒ වගේ softwares පාවිච්චි කරනවා ඇති. ඒත් එක්කම විශේෂයෙන්ම ඔයගොල්ලෝ image වගේ ඒවනම් Photoshops වගේ පාවිච්චි කරනවා. Photoshops එහෙම නැත්නම් ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනතරම් editing tools තියෙනවා. ඒතර වීඩියෝ වගේ වට edit කරන්න අපි මොනවද පාවිච්චි කරන්නේ? මේ videos වලට ඔයගොල්ලෝ ඔය Adobe ලාගේම premium මේ වගේ තියෙනවා. Adobe ලා වෙන්න පුළුවන් වෙන video editing tools තියෙනවා. ඒතර මේ එකිනෙක data types වලට වෙනත් මෘදුකාංග පාවිච්චි edit කරන්න. ඒක ඒතකොට practical
නමුත් ෆස්ට් සෙමස්ටර් එකේ ඔය ඔක්කොම ඉගෙන ගන්න නැහැ. ඊළඟ සෙමස්ටර් එකේදී ඔයගොල්ලෝ IT tools කියන ඒ වගේ ඕවා ඉගෙන ගන්නවා tools, right? digital cameras ගැන අපි ඉගෙන ගන්නවා. ඒ voice විශේෂයෙන්ම දැන් වර්තමානයේදී කම්පියුටරයට අපිට ඔය ආකාරයකට අමතර අපි කියවන voice audio ආකාරයේ data. එතකොට audio ආකාරයේ data අපිට දෙන්න පුළුවන්. විශේෂයෙන්ම audio ආකාරයේ data දෙන්න අපි පාවිච්චි කරනවා මොනවද ඔය phone කියන්නේ. microphone කියන equipment අපි පාවිච්චි කරනවා. දැන් microphone එක හැම තැනකම තියෙනවා. ඔයගොල්ලෝ එකේ තියෙනවා. ඒත් එකම laptop එකේ තියෙනවා. ඔයගොල්ලෝ headset එක ගත්තොත් headset එකේ තියෙනවා microphone එකක් නේ. ස්පීකර් දෙකට අමතරව වෙනම මයික්‍රොෆෝන් එකක් තියෙනවා. ඒක නිසා තමයි අපි මේ කතා කරන්නේම මේ මයික්‍රොෆෝන් එක අපේ වොයිස් එක අඳුර ගන්න පුළුවන් softwares තියෙනවා. right? දැන් මම පෙන්නුවේ Google text to speech to text කියලා. කියන්නේ ඒක software එකක්. ඒකෙන් පුළුවන් අපි කතා කරන ඒවා text බවට පරිවර්තනය කරන්න. ඒතකොට මේ voice recognition systems වලින් ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. මේ ටික මම ගිය සතියේ ඉංග්‍රීසි වලින් කිව්වේ. නමුත් ඔයගොල්ලන්ට නැවතවත් මම highlight කරනවා. right? ඊට අමතරව ඔය කියපු වලට අමතරව අපිට එදිනෙදා computational activities කරගෙන යන්න. විශේෂයෙන්ම ගඳ සුවඳ වෙන්න පුළුවන්, උණුසුම සීතල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් පොසිෂන් එකක් ලොකේෂන් එකක් වෙන්න පුළුවන්, ඉන්න ස්ථානය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. පරිගණක data process කරද්දී අපි information process කරද්දී විසඳද්දී අපිට අවශ්‍ය වෙනවා. ඒකට මේවට අපි විශේෂයෙන්ම පාවිච්චි කරන වෙනම උපකරණ ඒවට අපි කියනවා right? විවිධ වර්ගයේ sensors තියෙනවා. මේ sensors අපි ක්ලාස් කරනවා right? මේවා ගැන ඊට අමතරව media input කියන්නේ audience එකක්. දැන් අපි හිතමු සංගීත ප්‍රසංගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් general gathering එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකදී කියන්නේ input කරන්න අපි media device පාවිච්චි කරන කලින් කියපු ඒවා දැන් උදාහරණයක් microphone, web graphic මේක මට දැන් මම ඔයගොල්ලන්ගේ මේ විශේෂයෙන්ම ටැබ්ලට් එකක් කියලා කියන්නේ දැන් මට ලියන්න පුළුවන්. දැන් මේ ස්ක්‍රීන් එක මම මවුස් එකෙන් ලියන්නේ. මට මේ ටැබ්ලට් එකට සම්බන්ධ කරලා ටැබ්ලට් එක උඩ ලියන්න පුළුවන්. අන්න ඒ වගේ graphic tablet we can find. ඊළඟ කොටස තමයි එතකොට අපි ගිය සතියේ ඔන්න ඔතෙන්ද එනකන් පාවිච්චි මේ ඉගෙන ගත්තා. එතකොට අද මට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස. input devices ඉන්න එහාට තියෙන කොටස් ටික. හරි? Now recording in progress. We learned that a computer system, if we consider about a computer system, it has separate devices to process data. Say for example, CPU and memory support to the process data. Then in addition to that, in order to process data, so we should provide the data to the computer system. We should provide the data to the computer system. So in here, after providing, in order to provide the data, so we use the what we call input devices. After providing input, the computer process according to the instruction given, right? Then after that, this processed data should be sent to the audience or users or whatever the persons
that receive the data according to the way that they can understand, right? එතකොට මේක පැහැදිලි දත්ත ආදාන ඉන්පුට් කරාට පස්සේ සකසනය සකස් කරනවා සකස් කරායින් පස්සේ මේ සකස් කරපු එතකොට අපි ඒවට තොරතුරු කියලා කිව්වනේ මේ තොරතුරු users ලට තේරෙන විදිහට right ඒ කියන්නේ users ලට දැනෙන විදිහට present කරන්න ඕනේ. එතකොට users ලට තේරුම් ගන්න පුළුවන් මොනවද? එකක් තමයි so one thing is visual image විදිහට එහෙන් බලලා තේරුම් ගන්න පුළුවන්. අනිත් එක users ලගේ කනට ඇහෙන දේවල් විදිහට දෙන්න පුළුවන්. right කනට ඇහෙන එහෙම නැත්නම් ශබ්ද විදිහට. විශේෂයෙන්ම ওই දෙක හරහා තමයි අපිට එහෙම නැත්නම් vibration එකක් ඒ විදිහට පුළුවන් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම එතකොට so when we talk about the output devices receive the process data usually we call information from the CPU and present it to the user in a desired form එක කියන්නේ user කැමති ආකාරය. ඒක වෙන්න පුළුවන් user පින්තූරයක් විදිහට කැමති වෙන්න පුළුවන් image එකක් විදිහට. user ශබ්දයක් විදිහට user that means user like it as a sound. The main task of an output device is to convert the machine readable information to in human readable form, which may be in the form of text, graphic, audio or video. එතකොට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් text එකක්, graphic එකක්, audio එකක් or video එකක් විදිහට පරිවර්තනය කරලා දෙන එක තමයි මේ output device වල right depending upon the form of output required. එතකොට ඔය ලැබෙන output එක අනුව ඒක text එකක්ද graphic එකක්ද කියන එක අනුව එහෙම නැත්නම් video එකක්ද audio එකක් කියන අනුව the output device may be belong to one of the following category. එතකොට output device ඔය පහළ තියෙන එකකින් එකක්. ඔයාලා ගන්න monitors display කියලා ගන්න පුළුවන් right. ඒත් එක වෙන්න පුළුවන් printers කියලා ගන්න පුළුවන්. මේ printers plotters වෙන්න පුළුවන්. එහෙම නැත්නම් projectors කියලා දෙනවා. ඒතකොට මේ projectors කියන එකත් ඉති වෙන්නේ උඩ මේ voice output plotters voice output කියන. ඒතකොට දැන් මේක ගත්ත පස්සේ display monitors මම මෙතන කවුමක් නේද? ඊට පස්සේ මේක plotter එක මේ දෙක එකක් මේක එකක් voice input අපි දැන් කතා කරන voice output අපි voice output කියන speakers projectors කියන එක display කියන එක එහෙම දාන්න පුළුවන් විවිධ වර්ග ඒවා තියෙනවා. Now we are going to talk about one by one right. So while the printers and plotters provide the physical form of output known as hard copies. එතකොට ඔයගොල්ලෝ අහලා තියෙන hard copy එක සහ soft copies කියලා. එතකොට data file එක අපි memory එක pen එකක හෝ hard එකක තියෙනවා නම් file එක අපි හිතමු file එකක් ආකාරයෙන් soft data file එකක් අපි ඒකට කියනවා soft copy කියලා soft copies. Now if it is in a hard form maybe in a printer පොතක් විදිහට එහෙම නැත්නම් පිටු විදිහට තියෙනවා so we call that hard copies කියලා right. Display monitors what is the sound is not clear or the way I explain not clear. So there's the rain is just started. එතකොට මෙතන අපි කියන්නේ දැන් right now here අන්න මේ computer එක අපිට මේ output devices ගැන කතා කරනකොට සමහරක් memory එකේ file එකක් විදිහට තියෙන්නේ data file එකක්. මේ data file එකට monitor එකකින් එහෙම නැත්නම් projector එකකින් එක display කරනවා නම් ඒක අපි කියනවා soft copy කියලා right copy එක.
ඒ ෆයිල් එකට ඩිස්ප්ලේ කරා හෝ නොකලා හෝ මෙමරි මීඩියා එකක තියෙන ෆයිල් එකකට අපි කියනවා soft copy. ඒත් එක මේක printable එකක්. අපිට අතින් ටච් කරන්න පුළුවන් කොපියක් විදිහට ගත්තාම අපි ඒකට කියනවා hard copy එකක් කියලා, right? So unlike the hard copy, soft copy is not a permanent form of the output. Hard copy or soft copy. Next, the first thing is that we are going to talk about the display monitors. Earlier, display monitors were capable of displaying the characters only in a single font and in a single color. These characters were arranged in a rectangular grid of the Recording stopped. So we have to wait for a little bit time because monitors වලින් මේ graphic image පින්තූර videos ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. But earlier day only characters එකම font වර්ගයකින් තියෙන characters විතරයි පුළුවන්. The display screen which are available today support many fonts and colors, even image. Now you know that now in our screen nowadays we can show anything, right? Different type of display monitors use different technologies for displaying the data. Data display කරන්න yeah, so we are going to talk about that one, right? First one is cathode ray tube monitors. ඔයගොල්ලෝ මේක දැන් අහලා ඇති දැකලා ඇති, right? So I'll explain, right? Contain an empty glass tube with a phosphor coated fluorescent screen and source of electron gun. So I need to show you this image. No image right now. This type of things I'll show you, right? Cathode ray tube monitors are LED LCD TVs monitors එන්න කලින් computers වල screen එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මේ මෙන්න මේ ආකාරයේ cathode ray tube මේ ඉස්සරහා මේක සීල් කරලා තියෙන්නේ මේ අපිට පේන්නේ මෙන්න මේ සයිඩ් තුන පැත්තේ මේ කොළ පාටින් තියෙන මේ සයිඩ් එක තමයි පේන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ට අර මේ ඔය දැන් වර්තමානයේ මේ මැනුෆැක්චර් කරනවා ඉතින් අඩුයි ඉස්සරහා තියෙන ෆ්‍රොස්ට් සපෝට් එකක් තියෙන්නේ මේ බටේ වගේ පිටිපස්සට දිගට තියෙන කොටසෙන් so you can see in this area so colors තුනට RGB කියන red green blue කියන colors තුනෙන් මේ ඉලෙක්ට්‍රෝන තමයි මේ ඉලෙක්ට්‍රෝන ගන්න ඉලෙක්ට්‍රෝන තමයි මේ ඉදිරි පස්සට යන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේක කලර් කියන එක කලර්ස් වලින් ඩිස්ප්ලේ වෙන්න ගන්නවා. ඉතින් red නම් red, green නම් green වලින්, නම් blue වලින් මේක ඩිස්ප්ලේ වෙනවා. Right now in here මෙතන ඔයගොල්ලෝ පේනවනේ coils වගේ තියෙනවා. එතකොට ඉතින් වෙන්නේ මේක polarize වෙනවා. polarize වීමේදී මේ යන ඉලෙක්ට්‍රෝන ගන්න එකේ angle එක වෙනස් වෙනවා. මේ angle එක වෙනස් වෙනවා. right ඉහළට පහළට වෙනස් වෙනවා. එතකොට අපි supply කරලා තියෙන එකේ නැත්නම් වීඩියෝ එකේ data type එකට අනුව තමයි මේ මෙතන මේ polarization එක වෙන්නේ. එතකොට තප්පර එකේදී මේක මේ ඉලෙක්ට්‍රෝන ගන්න එකෙන් දිගට මේකේ electrons can't hear properly
ටච් වෙනවා. එතකොට ටච් වෙන තුල තමයි අපිට so it's still not clear na. Right. Okay. එතන වෙන්නේ මේ හරස් කඩක් මේ ආකාරයේ see in here, right? Other drawbacks මේ ඔය කියපු monitors වල තියෙන දුර්වලතාවය තමයි විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නා මේ CRT වර්ගයේ monitors වල ඒකේ size එක විශාල අපිට මේසයක් ඕනේ මේසයක් විතර ඕනේ මේක තියන්න ලොකු ඉඩ කඩක් වෙනවා බරෙන් ගොඩක් වැඩි ඒත් එක විශේෂයෙන්ම මේකේ විදුලිය so විශාල විදුලියක් මේකට වැය වෙනවා LED වලට සාපේක්ෂව අනිත් එක තමයි අපි දන්නවා මේක heat එකනේ heat වගේ heat වැඩි වෙනවා මේ හේතුව නිසා ගොඩක් වෙලාවට දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ අනිත් එක මේකේ තියෙන රසායනිකනේ රසදිය ක්‍රෝමියම් මේ වගේ දේවල් හින්දා sorry prosper මේක නිසා අපි පාවිච්චියෙන් අයින් වෙලා තියෙනවා right so next type LCD type monitor right liquid crystal display LCD monitor use liquid crystal technology to display the images and LCD monitor is small in size and light in weight so it is occupy less space on desk also the power consumption by the LCD monitor is very less however it has a weak color quality as compared to the CTR monitor එතකොට මේ LCD monitors CTR කලින් කියපු ඒවට වඩා මොකක්ද විශේෂයෙන්ම බරින් ගොඩක් අඩුයි සයිස් එක ඊටමත් කුඩයි right ඒත් එක්කම විශේෂයෙන්ම මේකේ විදුලිය පරිභෝජනයත් තාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ මොබයිල් ෆෝන්ස් වල වගේ තාමත් LCD ඩිස්ප්ලේ යනවා LCD දකින්න පුළුවන් LED තරම් පොපියුලර් නැහැ LCD තාම පාවිච්චි කරනවා ඒතකොට LCD වල වෙනම ටෙක්නොලොජි එකක් LCD structure now this is one separate technology right now here diagram එක right එතකොට මේකේ දෙපැත්තේ mirror ඉන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා glass filter එකක් තියෙනවා එතකොට මේ හරහා යන ආලෝකය මේ filters වලට අනුව polarized films කියලා තියෙන්නේ අනුව filter වෙලා අවශ්‍ය විදිහට දෙන data වලට අනුව display වෙනවා so technology is little bit different than the earlier one right so you can see glass negative electrode then glass filter positive electrode එතකොට මේ positive negative electrode වලට ලැබෙන data අනුව so what will happen the මේ ආලෝකය filter වෙලා අනිත් පැත්තෙන් so අපිට පේනවා so it is another technology different technology right next one film TFT monitor TFT monitor is similar to an LCD monitor except for one difference that it use thin film transistor LCD වගේමයි but it use thin film transistor technology with the liquid to improve the quality of the image quality of image එක improve කරන්න TFT transistor use කරනවා right that is enough nowadays before going forgot to explain one thing now
using දැන් මොබයිල්ස් වල වෙන්න පුළුවන් TVs වල what are the here if I show you then මට මේක කලින් වගේ now if you see inside of a LED monitor some image එක අපි expand කරලා බැලුවොතින් so ඔයගොල්ලෝ අර අන්වීක්ෂකින් වගේ බැලුවොතින් මේ අපිට ඇහැට නොපෙනෙන තරමේ LED bulbs තියෙන්නේ green blue වලින් display ගෙදර තියෙන TV ඔයගොල්ලෝගේ monitor එකේ වෙන්න පුළුවන් ඇහැට නොපෙනෙන තරමේ LED bulbs සමූහයක් තියෙනවා. ඒතර මේ bulbs wires වලින් එහා පැත්තේ controller එක සම්බන්ධ කරලා තියෙන්නේ right. Now I need to tell you now when we talk about nowadays LED are popular because power consumption එක ඉතාම අඩුයිනේ power consumption then energy the heat එක අඩුයි weight එක අඩුයි අඩු ඉඩක තියන්න පුළුවන් ඒක නිසා බොහෝමයක් devices වල පාවිච්චි කරන්නේ මේ LED type devices තමයි. Colors also have differences then after that what colors have different then when we are talking about the display එතකොට විශේෂයෙන්ම display එකේ size එක computers වල sizes අපිට බලන්න ඕනේ අපේ purpose එකට ගැලපෙනවද කියලා. If we are going to edit large videos like this so we'll have to use a large little bit larger screen right. එතකොට ඔය වගේ දේවල් සලකලා බලන්න. එතකොට මේ LED වල විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැකලා ඇති OLED ඒ වගේ එකිනෙක technologies තියෙනවා එකිනෙක persons invented technologies exist right. LED OLED වගේ. එතකොට බොහෝමයක් එතකොට වර්තමානයේ පාවිච්චි කරන displays වල තියෙන්නේ LED දැක ගන්න පුළුවන් වෙන්නේ. Right. Now, finish the display devices. Then, in order to get the now earlier we talk about soft copies. Now another one is hard copies. If we need to get the hard printouts or hard copies, we usually use the printers, right? Printer එකක් කියන්නේ printer is a computer hardware that generate the printer එක හැම කෙනෙක්ම දැකලා තියෙනවා. printer එකක් මොකක්ද කියන එක දන්නවා. එතකොට විශේෂයෙන්ම hard copies in order to take the printouts or hard copy we use different type of printers right. එතකොට printers අපිට ආකාර දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එන්න කියපුවා දැක්කොත් impact සහ non impact right and non-impact printers. So impact සහ non-impact කන්නේ විශේෂයෙන්ම print කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපිට දැන් පෑනකින් වගේ එහෙම ලිව්වොතින් impact නේ touch වෙනවා නේද? කොලේ යම් කිසි දෙයක් touch වෙනවා. පෑනක් පාවිච්චි කරේ නැත්නම් touch වෙන්නේ නැහැ කියනවා. පෑනකෝ මිටියක් වගේ දෙයක් පාවිච්චි කරේ නැත්නම් touch වෙන්නේ නැහැ. Right. එතකොට right now here what we need to tell is into that technology ගණනක් සිද්ධ වෙනවද impact වෙනවද එහෙම නැද්ද කියන එක මත මේ ආකාරය දෙකකට බෙදලා තියෙනවා. මේක බලන්න ඔයගොල්ලෝ
exist a mechanical contact. යාන්ත්‍රිකව යම් කිසි දෙයක් ඉම්පැක්ට් එකක් වෙලා තමයි print වෙන්නේ. non impact වලදී එහෙම කඩදාසියට මුකුත් ටච් වෙලා නැහැ. කියන්නේ තීන්ත ගෑවෙන එක වෙන්න පුළුවන්. නමුත් යාන්ත්‍රික යමක් ගැටීමෙන් print වෙන්නේ නැහැ මේ non impact වර්ගය. right? එතන මේ වගේ වර්ග මොනවද? So given here what something is missing here. And එතකොට මේ impact printers මේකේ වර්ග තියෙනවා. right? Now if you see ඔයගොල්ලෝ අහලා DESI wheel printer, right? DESI wheel printer right? Now say for example impact. So if you see now here dot matrix සහ විශේෂයෙන් මෙන්න මේ වගේ printers මේවා dot matrix printers right? See one is a DESI Rodha Mudraka, DESI wheel printers, right? So you look, I haven't included that one images in your slide. So method DESI Rodha Mudraka, print penny. So we call impact gatanayak tuling print right? So other one is gatanayan, so make a dot matrix printers. එතකොට මේ වගේත් ඔයගොල්ලෝ දැකලා ඇති ඔෆිස් වල එහෙම තියෙනවා print කරද්දී you can hear a lot sound. මේ ribbon එකක් දිගේ මේ කොලේ ගමන් කරනවා ඒකව නිකන් ඔයගොල්ලන්ට නිකන් සද්දයක් එනවා. ඒකට අපි කියන dot matrix. In some cases still මේකේ ශබ්දයක් එනවා ඒත් එක්කම print එක එන්න වෙලාවක් ගත වෙනවා. නමුත් තාමත් සමහරක් ආයතන මේ වගේ printers පාවිච්චි කරනවා විශේෂයෙන් මේ කඩදාසි වලට යන පිරිවැය ගොඩක් අඩුයි. A4 වගේ කොළ නෙමෙයි නිකන් තුනී කොළවල මේ වගේ print කරන්න පුළුවන්. අනිත් එක තමයි කාබන් කොළ වගේ දාලා print කරන්න පුළුවන්. ඒක නිසා තාමත් සමහරක් ආයතන මේ impact වගේ printers පාවිච්චි කරනවා. ඒතර impact printers වලට එහා ගියන් පස්සේ ඊට පස්සේ තියෙන non impact. non impact යටතේ පස්සේ එන එක තමයි ink තන් bubble jet printers කියලා right? ink jet bubble jet විතර මෙන්න මේ වගේ ඔයාලට screen එක පේනවනේ. ඒකට විශේෂයෙන්ම color printers එහෙම දැනට ගොඩක් තියෙනවා මේ ink jet එහෙම නැත්නම් bubble jet. ඒකට මේකෙදි වෙන්නේ impact වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඝට්ටනයක් වීමක් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද තීන්ත කඩදාසියට කුඩා සිදුරු වලින් ඒවට කියන headers කියලා. ඒ headers වලින් ඉසීමක් වෙන්නේ. ඒ ඉසීම තුල අර අපිට දීලා තියෙන data වලට අනුව අපිට දැක ගන්න පුළුවන් වෙනවා පින්තූරේ එහෙම නැත්නම් document එකේ print out එකක්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ color printers මිලදී ගන්නවා නම් ගොඩක් වෙලාවට මේ inkjet එහෙම නැත්නම් bubble jet වර්ගයේ printers තමයි බහුලව අපිට දැක ගන්න පුළුවන්. මොකද laser printers තියෙනවා. නමුත් laser printers ටිකක් මිලෙන් අධිකයි. මේ වගේව දැන් අනෙක් එක තමයි මේ non impact printers යටතේ තියෙන අනිත් එක තමයි laser printer right? මම මේක photos දාලා නැති නිසා ඉන්ටර්නෙට් එකෙන් අරගෙන පෙන්නන මෙතන මේ ආකාරය තියෙන. ඒතර මේවා laser ආකාරයේ print. ඒතකොට කලින් එකේ වගේ තීන්ත විරීමක් වෙන්නේ නැහැ. මේකේ laser කිරණ වලින් drum එකක් කියලා තියෙනවා. එතකොට drum එක heat කිරීමක් කරන්න heat එක. එතකොට heat එකට අර තියෙන තීන්ත ඇද ගැනීමක් වෙන්නේ. එතකොට ඇද ගන්න තීන්ත කඩදාසියේ තැවරීමක් තමයි වෙන්නේ. එතකොට මේක එකිනෙකට වෙනස් තාක්ෂණයක් පාවිච්චි කරන්නේ right? එතකොට විශේෂයෙන්ම printers කියන කතාවේදී when we talk about the printers, different type of printers, we will have to consider important aspects for which have to find a home purpose.
අපි ගෙදරක භාවිතයට නම් විශේෂයෙන්ම අපි බලන්න ඕනේ දැන් මේ printer එකක අපි බලද්දී which printers so you are going to select for the organization business organization. එතකොට business organization එක නම් අපි දන්නවා heavily use වෙනවානේ. එතකොට විශේෂයෙන්ම lasers වගේ printers තමයි බහුලවම පාවිච්චි කරන්නේ. එක හේතුවක් තමයි මේ laser printers වල print copies වලට යන පිරිවැය අඩුයි, right? අනිත් එක තමයි අපිට ඉක්මනින් දැන් පිටුවක් print කරන්න ගත වෙන කාලයක් quickly we can take print ඉක්මනින් print කරගන්න පුළුවන්. quickly we can print. ඒක එක හේතුවක්. පිරිවැය අනිත් එක ඔයගොල්ලෝ දන්නවා toner cartridge එකක් කියලා. එකක් එනවා toner එකක් කියලා එන සමහරක් වගේ cartridge එකක්. එතකොට toner එක තියෙන එකේ එතකොට replacement cost එක අලුතින් දාන්න අඩුයි. නමුත් අර cartridge කියන ඒවා ටික කාලයක් එතකොට මිලෙන් අපි බලනකොට අපිට අවාසියක් තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම වේගය අනිත් එක අපි ඔෆිස් එකක ගත්තාන් පස්සේ අපිට A4 B4 legal විවිධ size වලින් අපිට කොළවල print ගන්න වෙනවානේ. print out photocopies ගන්න වෙනවා. ඒක නිසා අපි ගොඩාක් වෙලාවට තෝරන්නේ laser වගේ printer එකක් ඔය කියන ලක්ෂණ බලන්න ඕනේ. නමුත් home purpose එකදී අපි ඔය inkjet bubble jet ඒ වගේ printer එකක් අපි තෝරගන්න. විශේෂයෙන්ම අපි සීමිත කොළ ප්‍රමාණයක් print කරන්නේ. ඒත් එක්කම අපිට A4 හරි එහෙම නැත්නම් letters වල වගේ තමයි print කරන්නේ. ඒත් එක තමයි අපිට වේගෙන් print කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය හේතු නිසා අපි purpose එකන් ආයතනයකද ඒත් එක්කම office situation එකකද කියන එක මත අපේ printers වර්ගයේ තීරණය කරනවා. printers කියන එකත් අනිවාර්යයෙන්ම printers කියන category එකේම එන්නේ. ඔයාලා දන්නවා now if you are going to draw a large banner විශාල banner posters වගේ දේවල් සාමාන්‍ය printer එකකට දාලා අපිට print කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය digital printers කියලා මේ printing කියලා ගහලා තින්නේ සමහරට ඔය advertising එහෙම කරන්නේ marketing advertising ඒ තැන්වල එතකොට මේ තියෙනවා floaters විශේෂයෙන්ම large විශාල size එකක් එන දේවල් print කරගන්න බෑ මේ අපිට මේ ගෙවල් වල තියෙන එහෙම නැත්නම් office වල තියෙන සාමාන්‍ය printer. එතකොට ඔය වගේ විශේෂිත දේවල් print කරන්න විශේෂයෙන් map වෙන්න පුළුවන්. it can be maps, it can be posters, banners, that type of advertising, the things that use for the advertising. So posters like things. So in order to print that document, so we usually use plotter එකක් සාමාන්‍ය පාවිච්චි කරන මොකද printer එකකින් කරගන්න බැරි එකක්, right? maps වලට එහෙම. Plotter is a device used to print high quality graphic and image. It use one or more pens to produce high quality drawing. These pens change their position and drawing continuously line to produce an image. The plotters were used as a substitute to the colored printer when the printers were very expensive and were also not capable of drawing bigger image such as graphic. එතකොට අර මේ plotters වල cost එක අඩුයි. cost එක අඩුයි. අනිත් එක විශාල area එක. plotter එක වැඩි printer එකට වඩා මිල වැඩි. නමුත් අර print output එකේ එන print. Next one, voice output. එතකොට voice අපි දැන් මේ කතා කළේ printers ඒත් එක්කම floaters ඒ වගේ දේවල් කතා කළේ data එහෙම නැත්නම් අපිට hard copies විදිහට ගන්නනේ, right? monitors වලින් soft copies, then printers වලින් hard copies. In addition to that, computer system produce data as voice data. They produce voice information. ශබ්ද ආකාරයෙන් තියෙන information process කරනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් කියන්නේ දැන් ඔයගොල්ලෝ ගීත සින්දු අහන්නේ, you listen to song mp3 ෆයිල් එකක් විදිහට තියෙන සින්දුවක් කියන්නේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ YouTube එකේ වීඩියෝ එකක් බලනවා කියන්නේ. එතකොට ඒක වීඩියෝ දෙකම තියෙනවා. වීඩියෝ එකක සවුන්ඩ් ඔය ඔක්කොම එකට එකතු වෙලා හැදිලා තියෙනවා. හරි අපි සින්දුවක් අහනවා කියන්නේ. මේ සින්දුව කියන්නේ ශබ්ද ආකාරයට සකස් වෙච්ච data ෆයිල් එකක්.
මේ data file එක අපේ කනට දැනෙන්න එහෙම නැත්නම් අපිට ඇහෙන්න විවිධ උපකරණ we call that voice output system. This output system record the simple message in human speech form and then combine all the simple message to single message. The voice response system is two type, reproduction of human voice and the other මෙතන මේ voice out මේක දෙකක් පැටලිලා තියෙනවා, right? So I'll so clear that one, right? Another one මෙතන මේ speech synthesis එකක් කියලා එකක් යන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ අමතක කරන්න, ඒක වෙනම කතාව. එතකොට මේ විශේෂයෙන්ම I need to go to after the process. Now, so one thing is then speakers ඔයගොල්ලෝ දැක්කලා ඇති මේ අපේ earphones වල තියෙන earphones වල ඊට පස්සේ speakers වල තියෙන, so we use that we call speakers. That is another type of output, headphone or whatever output devices that we use to produce the voice type, again audio type output, right? In addition to that, some system is there, voice output system. Say for example, දැන් මෙන්න මෙහෙම එකක් ඔයගොල්ලෝ හිතන්න, මෙතන තියෙනවා voice response systems කියලා. voice response දැන් ඔයගොල්ලෝ අර say for example දැන් ඔයගොල්ලෝ අර ටෙලිෆෝන් සමාගම් වලට එහෙම hotline එකට කතා කරාට පස්සේ ඔයාලට ඇහෙනවා එතන කවුරු හරි කෙනෙක් කතා කරනවා, actual user කෙනෙක් කතා, but it is a voice output system එකක් තියෙන්නේ. ඒතර මේකේ ආකාර දෙකක් තියෙනවා, voice response two type, reproduction of human voice and synthesis කියලා, right? ඒතර මේ උපකරණත් එක්ක ඔයගොල්ලෝ පටල ගන්න එපා. උපකරණ තමයි speakers. නමුත් මේ speakers වලට එහා ගිහිල්ලා voice output systems කියලා තියෙනවා, විශේෂයෙන්ම voice එක reproduce කරන්න. අර සකසනේ උපකාරය ඇතුළ තමයි කරන්නේ. ඒක වෙනම දෙයක්, කියන්නේ voice එක reproduce කරන්න පාවිච්චි කරන system, right? The basic application of voice output system is an interactive voice response system which are used by the customer care. එතකොට ඔය කියන කතාව තමයි customer care telecommunication වල පාවිච්චි කරන. මෙතනදී මේක ඔයගොල්ලෝ speakers එක පටල ගන්න එපා. කියන්නේ කනට ඇහෙන්න voice ඇහෙන්න පාවිච්චි කරන hardware එක පටල ගන්න එපා. මෙතනදී කියන්නේ ඔයගොල්ලන්ට ඇහිලා ඇති computer voice අර අපි image recognition system කියලා කිව්වේ. ඒ වගේ මේ voice නිෂ්පාදනය කරන්න, හඬ නිෂ්පාදනය කරන්න පුළුවන් පද්ධති තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැකලා ඇති ඒ පද්ධති සමහරක් ඒවා අර customer care වලට, right? එතන ඇත්තම කෙනෙක් නෙවෙයි ඉන්නේ, අපිට හඬ නිෂ්පාදනය හරහා උදව් කරන්න හැදිච්ච systems, right? මේකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි reproduction. ඒ කියන්නේ අපිට කලින් කතා කරපු dialogue record කරලා තියලා ඒවම ඇහෙන්න සලස්සන්න පුළුවන්. අනිත් එක තමයි ඒ කියන හඬවල් වලින් අලුත් හඬවල් නිර්මාණය කරන්න, right? නිර්මාණය කරලා ඒක කම්පියුටර් එකකින් කරන්න, computer hardware plus software, so you can listen to that. So that is voice out system, right? Next one, projectors. එතකොට අරක ලියා ගන්න වෙනම හරි කොහේ හරි speakers තියෙනවා output device එකක් විදියට. ඊළඟට මේ projectors කියන එක අපි දන්නවා අර monitors ඒ කැටගරි එකේම තමයි එන්නේ. නමුත් මේක අපි දන්නවා output device එකක් විදිහට ඔයගොල්ලෝ campus වල වෙන්න පුළුවන්, school වල වෙන්න පුළුවන්. මේ monitor එකකට වඩා විශාල area එකක අපිට videos පෙන්වන්න පුළුවන්. ඒකට අපි කියනවා projectors. සාමාන්‍යයෙන් projectors video වලට අමතරව වර්තමානයේ projector එකේ speakers තියෙනවා. ඒත් එක්කම right wireless, wired ඒ වගේ විවිධ වර්ගයෙන් තියෙනවා, right? This is also output device. A projector is a device that is connected to the computer via video device or wireless and image from the computer or video device onto a big white screen, white or whatever it is, like black, white, whatever screen. Projector consists of an optic system, a light source and display which contain the original image. The projectors were initially used for showing films, but now they are used in large scale for displaying presentation in various situations, right? The presentations are right? Another device.
Now I think it's about what a main computers separate lesson. If we see the now if we see a computer system, we have all the hardware, CPU, memory, keyboards, everything in here, hardware. On top of the hardware, we have a software. In here, now in here, this is hardware. Consider this is hardware. Hardware microcode. Hardware outer so operating systems kena ilangata api igena ganna lesson එකේ operating systems we have application software, right? Application software. Now just forget about this one. So next lesson, so we are going to learn this one in detail, right? මේ කොටස hardware කියන කොටස hardware කියන කොටස hardware වල operating system on top of the operating system. So we are going to run the application. Right now, right now, next one is programs are run. Before going to that one, if any question, please ask. So we'll have to discuss only couple of slides before going to that. If you have any question, please ask. Right? දැන් අපි මෙච්චර කතා කරන්නේ hardware ගැන කතා කරා. ඊළඟට අපි කීවා ඊළඟ software කියන කොටස අපිනවා කියලා. අපි ඊළඟ lesson එකේදී in detail another one flow chart program design කොටස තියෙනවා. So we'll have to talk about that. Now this one is කොටස ඔය කියන computer එක අපි නගත්ත ආකෘතිය, right? මේ hardware කියන කොටස තියෙනවා. CPU, memory, everything. On that hardware, what we can see operating system and software. In next lesson, you will learn this one, right? Software. So now we learn this one. Up to now, we learn lot more about this one. Machine layer software, but most of the things we discuss up to now, right? We discuss computer is differ from the another type of machines. We can write software, right? We can give the instruction that runs on top of this hardware. So this is what, right? අපිට software අපිට අවශ්‍ය පරිදි ලියන්න පුළුවන්. දෙන්න පුළුවන්. ඒකයි මේ computer සාමාන්‍ය අනෙක් යන්ත්‍ර වලින්, right? So we are going to talk about how this one is happen, right? The programs are run. The operating system present an interface to the user. Programs this what happen. වැඩ කරන්න කොහොමද කියන එක තියෙන්නේ. මේක ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් සම්පූර්ණයෙන් අමතක කරන්න. lesson එකේදී මේ කොටස මම ඔයගොල්ලන්ට detail so just talk about it in the software lesson, right? So next one, we need to know about the history of the computers, right? History of the computers. Now as we know, we have different type of computer. So when we are talking about the
evaluation of a computer can පරිණාමණය ගැන so earlier so the one when we talk about the manual computing devices and tables abacus, like these type of device, yeah, actually those are not tables මේ වගේ දේවල් computers නෙවෙයි නමුත් ඔය computing ගණනය කරන්න යාන්ත්‍ර භාවිතා කරන්න ඕනේ කියන භාවිතා කරලා තියෙනවා කියන එක evidence විදිහට අපිට මේවා හම්බ වෙනවා right now another one automated computing device difference engine analytical engine right එතකොට ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මේ Charles Babbage ගේ analytical engine එක right Charles Babbage professors of the mathematics at the Cambridge University is considered to be the father of the modern computer because his finding difference engine එක ඔයගොල්ලෝ අහලා තියෙන්නේ analytical engine එක සහ මේ difference engine එක නිසා Charles Babbage ඔයගොල්ලෝ Charles Babbage අහලා ඇති father of the computing Charles Babbage මුලින්ම මේ analytical engine එක හොයාගන්න analytical engine then after that he was his life යාගේ life එකකින් සෑහෙන කොටසක් ඔයගොල්ලෝ දන්නවා difference engine එක engine එකට like that machine is not digital wheels mechanical wheels වලින් තමා හදලා තියෙන විශේෂයෙන්ම ඔයගොල්ලෝ අහලා punch card කියන එක input විදියට ප්‍රථම computer program first computer language එකකින් data then language එක නෙවෙයි නමුත් මේ language එකක අවශ්‍යතාවය එතකොට මේ Charles එකේ machine එකේ තිබුණා so we consider about the Charles Babbage as the father of after the Charles Babbage first generation computers කියලා අපි කියනවා employed during the period of 1940 to 1956 use the vacuum tube එතකොට මේ 1940 56 වගේ දශකයේ තිබ්බ large computer so like main it is a really large computer it use එක විදිහට මේ පරිගණකවල use කරලා තියෙන මේ vacuum tube කියන technology එක right අපි දන්නවා ඒතකොට vacuum technology එක reliable නැහැ ඒ කියන්නේ එක vacuum tube ඕන වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් එතකොට අපි ගණනය කිරීම කියන ඒවාගේ reliability එක හරිම අඩුයි right ඒක නිසා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා right ඊට පස්සේ මේ generation එක වෙනකොට මේ first generation එකේ computers vacuum tube පාවිච්චි කරා එතකොට data input punch card so use the punch card next one make advantages disadvantages කියවන්නේ right second generation එකේ එතකොට ඔයගොල්ලෝ දන්නවා transistor කියන එක හොයා ගන්න vacuum tube හොයාගෙන scientist ලා හොයා ගන්නවා එතකොට මේක computer එකේ size එක අඩු වෙනවා fastness එක වැඩි වෙනවා reliability එක වැඩි වෙනවා right එතකොට මේක නිසා මේ computers කියන ඒවා some more reliable one to read the disadvantage third generation computer generation එකදී විශේෂයෙන්ම 1964 integrated IC කියනවා පාවිච්චි කරනවා so you know the computer become computer එක සාමාන්‍ය මොකද වෙන්නේ size එකෙන් තව ගොඩක් කුඩා වෙනවනේ කුඩා වෙනවා එතකොට මේකේ ඔයගොල්ලෝ දන්නවා history එක කියවන්න computer languages එනවා high level languages වගේ right I mean you know the earlier case how assembly language but in the third generation level language okay languages අපි දන්නවා high level languages ඊළඟට අපි කතා කරනවා මේ languages
භාවිතා යට පටන් ගන්න. එතකොට ICs next one generation. එතකොට fourth generation එකේ දක්වා right. So what where large scale integrated technology කියන්නේ අපි දැන් ඔය processors කියන්නේ ICs develop වෙලා කියන්නේ ඒවට අපි කියනවා processors right processors ශුද්‍ර සාකසනයන්. එතකොට මේ ශුද්‍ර සාකසනයන් වෙනවා. එතකොට කම්පියුටර්ස් වල වේගය ගත්තොත් බොහොමයක් වැඩි වේගය ධාරිතාවය එන්නම් වැඩි වෙලා තියෙනවා. අද වර්තමානයේ වෙනකොට මේ එක තමා ගොඩක් දියුණු වෙලා තියෙන ප්‍රොසෙසර් එකේ තාක්ෂණය වෙනස් වෙලා ඒත් එක්ක මේ මීට සමගාමීව ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. Now if I see this one computer languages first generation එක වෙනකොට විශේෂයෙන්ම machine language පළවෙනි generation එකේදී අපි ඔය කියවා vacuum tube පාවිච්චි කරා කියලා. ගොඩක් වෙලාවට machine language යාන්ත්‍රික switch කියන්නේ switch කරලා තමයි wire එහෙම මෙහෙම switch කරලා තමයි වැඩසටහන් කරලා තියෙන්නේ. එතකොට මේ transistor එක එනකොට ඔන්න second generation එක වෙනකොට විශේෂයෙන්ම ඔය චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් එක ඩිෆරන්ස් එන්ජින් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට විශේෂයෙන් මතක ඇති මෙන්න මේ වගේ පුද්ගලයෝ ඇලන් ටියුරින් වගේ අය විශේෂයෙන්ම තියරිටිකල් මොඩල් එක තියරි එක මේ කම්පියුටරයක් හැදෙන්න ඕනේ ඔයගොල්ලෝ අහලා ඇති සෝ ඇන්ඩ් මිල් concept එක කියලා මේ මතකය එන්න පුළුවන් ඔන්න ඔය වගේ සෝ ඇන්ඩ් මිල් concept එක නම් මෙයාගේ කාගේද චාල්ස් බැබේජ්ගේ මොඩල් එකේ තිබුණේ සෝ ඇන්ඩ් මිල් කියන්නේ මෝල සහ ගබඩාව කියන සංකල්පේ. නමුත් වර්තමානයේ ඔය අපි කතා කරන తాවකාලික මේ ටෙම්පරරි මේ RAM එකක් ගැන කතා කරනවනේ. RAM කියන මොඩල් එක තිබුණේ නැහැ ඔය චාල්ස් බැබේජ්ගේ මොඩල් එකේදී. ඒතකොට RAM කියන එක ඇඩ් කරලා ඒ අදහස මෙයාගේ කවුද ඇලන් ටියුරින් කියලා ඔයගොල්ලෝ අහලා ඇති ඔය ඇලන් ටියුරින් කියන the person the scientist discover the model. Then you can find lot of names. Turing, it was von Neumann, von Neumann, von Neumann like person have done tremendous improvement to the history. And the second generation we assembly language yantra bhasha assembly language පාවිච්චි කරනවා. third generation එක වෙනකොට so the low level language plus high level language right. එතකොට third generation එකකින් fourth fifth generate වගේ වෙනකොට ඔය high level language structural query language ඒ වගේ languages පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඔබ මේක history එක ඔයගොල්ලන්ට මෙන්න මේ ටික චුට්ටක් බලන්න. So I will put notes to the Moodle so that you can read the history right. add කලේ නැහැ ඒක නිසා right. Now I think the second lesson is over right. If you have any questions you can ask now. Recording stopped. හරි ගැටලු තියෙනවා නම් කරුණාකර අහන්න. ඒතර ඊළඟට අපිට තියෙනවා algorithm එහෙම නැත්නම් flow charting තියෙනවා. flow charting software කියන එක තියෙනවා. ඒක එක දවසින් ඉවර කරන්න පුළුවන් වේවි. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කරුණාකර අහන්න. නොතේරුණ තැනක් තියෙනවා නම් මේ history එක ගොඩක් පොත්වල තියෙනවා. මම ලොකු කාලයක් ගත්තේ නැහැ history එක වැදගත් කියන්නේ අපිට first generation ඊට පස්සේ so the ENIAC machine electronic
numerical integration ENIAC, then after that IDVAC is there, transistor computer, third generation. Now here we can see transistor space third generation එකේ ICs built after the third generation VLSI කියන අර transistor එකේම evolution එකක් right මේත් එක්කම languages මේ computer එකට instruction දෙන්න පාවිච්චි කරපු languages ටිකක් වෙනස් වෙලා තියෙනවා right fifth generation right okay ළමයි ගැටලු මොකුත් තියෙනවද read කරන්න okay now I am going to wind up the class right okay thank you Thank you, sir. Thank you, sir. Have a nice day, sir. Thank you. Thank you, sir. Thank you, sir.